හරි අපි දැන් එන්නේ ළමයි ඔපරේටිං ලීස් ලෙසන් එකේ අන්තිම පාර්ට් එකට tax benefits of research and development expenses. හරිනේ. research and development වල tax benefits ගැන කතා කරන්න හදන්නේ. මේක ළමයි ගොඩක් වැදගත්. මොකද මේක ටිකක් සංකීර්ණ කියන්නේ අමාරු නැහැ. නමුත් මේකට හිතන්න තියක් තියෙනවා. ඒ නිසා පොඩ්ඩක් හරියට පැහැදිලිව අහගන්න ඕනි. නැත්තම් මේක තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. හරි. බලමු මොකද්ද මේ කියන්නේ කියලා. දැන් ඔයාලට මතකයි අපි රිසර්ච් ඇන්ඩ් ඩිවලොප්මන්ට් වල කතා කරා අපි accounting වලදී ලාභෙන් අඩු කරනවා සම්පූර්ණ ගෙව්ව වියදම ලාභෙන් අඩු කරනවා. හරිනේ. හැබැයි අපි කතා කරා ෆයිනෑන්ස් වලදී අපි ඒක කරන්න දෙන්නේ නැහැ. ඒක නැවත ඇඩ් බෑක් කරනවා. ඊට පස්සේ අපි කරන්නේ රිසර්ච් ඇසෙට් එක අයිඩෙන්ටිෆයි කරලා ඒ ඇසෙට් එකට අදාළ ඩිප්‍රිසියේෂන් පමණක් අපි අඩු කරනවා ලාභෙන්. තමයි අපි කරේ. අපි සරලව කිව්වොත් අපි කරේ ගෙව්ව රිසර්ච් ඇන්ඩ් ඩිවලොප්මන්ට් එකතු කරලා කැපිටලයිස් කරපු එකේ ඩිප්‍රිසියේෂන් එක පමණක් ලාභෙන් අඩු කරා. එච්චරයි අපි කරේ. අපි ටැක්ස් මං කිව්වා ඉස්සෙල්ලා අපි කතා කරද්දී මෙතන ටැක්ස් ගැන දැන් හිතන්න යන්න එපායි කියලා. නැත්නම් ඒක අවුල් වෙන්න පුළුවන් කියලා. ඒ නිසා දැන් මෙතනදී අපි දැන් ටැක්ස් ගැන වෙනම කතා කරනවා. අපි ටැක්සේෂන් ගැන දැන්දි කතා කරේ නෑ ඇත්තට. හරිනේ. හරි. එතකොට ළමයි බලන්න මේ හොඳට මේක තේරුම් ගන්න ඕනේ. දැන් අපි accounting වලදී අඩු කරනවා සම්පූර්ණ ගෙවන වියදම. හරිනේ. ගෙවන වියදම අඩු කරලා ඉතුරු වෙන ප්‍රොෆිට් එකට අපිට පුළුවන් ටැක්ස් කැල්කියුලේට් කරන්න. හරිද? දැන් අපි හිතමු ප්‍රොෆිට් එක තිබ්බ 1000ක්. ගෙව්ව වියදම 400ක්. ඉතුරුනා ප්‍රොෆිට් එක 600ක්. ඔන්න 600ට අපි ටැක්ස් රේට් එක 120යි නම් 600ට 120ක් ගන්නවා. හරිනේ. එතකොට 120ක් කියලා කියන්නේ 120ක් අඩු කරලා අපි ප්‍රොෆිට් ආෆ්ටර් ටැක්ස් ගන්නවා. අපි බලමු මේ ක්‍රමවේදය හරිද නැද්ද කියලා. මම කියන්නේ ටැක්ස් පර්පස්. හරිනේ. මේ කතා කරන්නේ ටැක්ස් පර්ස්පෙක්ටිව් එකෙන්. ෆයිනෑන්ස් නෙමෙයි accounting නෙමෙයි මේ කතා කරන්නේ ටැක්ස් පර්ස්පෙක්ටිව් එකෙන් කරන දේ හරිද නැද්ද කියලා. ටැක්සේෂන් වල කියනවා ගෙවන රිසර්ච් ඇන්ඩ් ඩිවලොප්මන්ට් එක්ස්පෙන්ස් සම්පූර්ණයෙන්ම අඩු කරගන්න පුළුවන්. කියන්නේ ඔයා රිසර්ච් ඇන්ඩ් ඩිවලොප්මන්ට් වලින් වියදමක් දරලා තියෙනවා නම් ඔයාට ඒ ගාන සම්පූර්ණයෙන් අඩු කරගන්න පුළුවන්. දැන් ටැක්ස් ගැන සම්පූර්ණයෙන් අර ටැක්ස් ප්‍රොවිෂන්ස් ඔයා දන්න කැපිටල් ලෙවන්ස් එන්හාන්ස් කැපිටල් ලෙවන්ස් ඒ වගේ දැන් හිතන්න එපා. සරලව හිතන්න මොකද්ද? ගෙව්ව රිසර්ච් ඇන්ඩ් ඩිවලොප්මන්ට් සම්පූර්ණයෙන්ම ලාභෙන් අඩු කරගන්න පුළුවන්. හරි. එහෙනම් මේ accounting වල අපි ගත්ත ප්‍රොෆිට් එක අඩු කරා ගෙව්ව රිසර්ච් ඇන්ඩ් ඩිවලොප්මන්ට් එක්ස්පෙන්ස් එක සම්පූර්ණයෙන්ම ඉතුරු ප්‍රොෆිට් එකට ටැක්ස් ගණනය කරා. ඒක හරිද නැද්ද? ඒක හරි. කිය අවුලක් නැහැ. ප්‍රශ්නයක් නැහැ. කරපු විදිහ හරියටම හරි. නමුත් දැන් අපි ෆයිනෑන්ස් වල දැන් මොකද්ද කරේ අපි? බලමු දැන් ෆයිනෑන්ස් වල කරපු විදිය. අපි ගත්ත ඔපරේටිං ඉන්කම් එක ටැක්ස් අඩු කළා නැහැ කියලා හිතන්න. හරි. ටැක්ස් මොනවත් අඩු කළා නැහැ කියලා හිතන්න. ටැක්ස් කිසි දෙයක් අඩු කළා නැහැ. කෙලින්ම රෙවෙනියු එක ගත්තා. කොස්ට් එක අඩු කරා. ඔපරේටිං ඉන්කම් ගත්තා. ඕකෙන් අපි මොකද්ද කරේ? ඕක ඇතුලේ අඩු කරලා තිබ්බ accounting වලදී අර ගෙවපු ගාන අඩු කරලා තිබ්බ research and development වලට. ඒක අපි නැවත add back කරා. එකතු කරා. එකතු කරලා අපි කොහොම මොකක්ද අඩු කරන්න ඕනේ? depreciation එක අඩු කරා. research asset එකේ depreciation අඩු කරා. අඩු කළා ඉතුරු වෙනවනේ operating income එකක්. නේද? අපි operating income එක ගත්තා. දැනට තියෙන එක. එකට එකතු කරා අර ගෙවපු research and development expense එක එකතු කරා කියලා කියන්නේ ඇත්තට මේක අඩු කරේ නෑ කියන එක. කියන්නේ දැන් ඇත්තටම ගත්තොත් profit එකේ ගෙවපු එක නෙමෙයි අඩු වෙලා තියෙන්නේ. මොකක්ද දැන් අඩු කරන්නේ අපි? depreciation එක. හරිනේ. එහෙනම් දැන් බලන්න දැන් අපි කරන්නේ operating income එකෙන් දැන් අඩු කරන්නේ depreciation එක. අඩු කරලා ඉතුරු වෙන operating income එක තියෙනවනේ. අපි කියන adjusted operating income. ඒකට තමයි දැන් මොකද කරන්නේ? tax rate apply කරන්නේ. ඔන්න adjusted operating income එකට අපි apply කරනවා tax rate එක. ගන්නවා tax එක. adjusted operating income එකෙන් tax එක අඩු කරලා after tax adjusted operating income ගන්නවා. දැන් මේ ක්‍රමවේදය tax වලදී බලමු. මොකද කියන්නේ කියලා tax perspective එකෙන් ගත්තට පස්සේ tax වලදී අපිට කිව්වේ ගෙවපු ගාන ලාභෙන් අඩු කරන්න ඉඩ දෙනවා කියලා සම්පූර්ණයෙන්ම. tax වලදී අපිට කිව්වද research asset එකක් අඳුන ගන්න, asset එකට depreciation මෙච්චරක් ගන්න. ඒව කිව්වද? එහෙම කතා කිව්වේ නෑ. එහෙමනම් tax වලදී කියන්නේ ගෙවන ගාන අඩු කරන්න සම්පූර්ණයෙන්ම අඩු කරලා tax එක ගණනය කරන්න ප්‍රශ්නයක් නෑ කියලා. දැන් ෆයිනෑන්ස් වල කරේ ගෙවපු ගාන අඩු කරේ නෑ. මොකද අඩු කරේ? depreciation එකක් කියලා එකක් අලුතෙන් අඩු කරා. එහෙම එකක් අඩු කළා තමයි tax එක ගණනය කරේ. එහෙමනම් ළමයි මේ ගණනය කරපු tax එක නිවැරදිද? නිවැරදි නැහැ. ඒ කියන්නේ අපි මේ ගණනය කරා වුණ බලාගෙන දැන් ඔය එන්න ඕනේ දැන් අපි ගත්ත ස්ලයිඩ් එකට. ස්ලයිඩ් එකේ අන්තිම එකට කලින් එක. අපි ඉන්නේ අන්තිම ස්ලයිඩ් එකට කලින් ස්ලයිඩ් එකේ.
හරිනේ. බලන්න මේ ස්ලයිඩ් එකේ තියෙනවා ළමයි කොහොමද අපි ඔපරේටිං ඉන්කම් එක ඇඩ්ජස්ට් කරේ කියලා. අපි ඉන්නේ අතරම 13 වෙනි ස්ලයිඩ් එකේ. එතන මේ 13 වෙනි ස්ලයිඩ් එකේ තියෙනවා මේක මුල ටික නම් මම කියවන්න ඕනේ නැහැ. ඔයා එන්නකෝ ඇඩ්ජස්ටඩ් ඔපරේටිං ඉන්කම් කියන තැනට. ඇඩ්ජස්ටඩ් ඔපරේටිං ඉන්කම්. මුලින්ම තියෙන ඇඩිෂනල් ටැක්ස් බෙනිෆිට්ස් එක අදාළ නැහැ. ඇඩ්ජස්ටඩ් ඔපරේටිං ඉන්කම්. කොහොමද ඇඩ්ජස්ටඩ් ඔපරේටිං ඉන්කම් අරන් තියෙන්නේ? ඔපරේටිං ඉන්කම්. ඒ කියන්නේ ටැක්ස් අඩු කරලා නැහැ. හරිනේ. ටැක්ස් අඩු කරලා නැහැ. අපි දැන් මේ කලින් කරපු එක මේ කියන්නේ. කලින් කරපු එක තමයි තිබ්බ ඔපරේටිං ඉන්කම් එක. ඒකට එකතු කරා මොකක්ද? මේ අවුරුද්දේ ගෙවපු current year research and development expense කියන ගෙවපු ගාන එකතු කරා. අඩු කරා මොකක්ද? amortization of the research asset. ඒ කියන්නේ research asset එකේ depreciation නැත්නම් amortization මේ අවුරුද්දට. හරිනේ. ඔක අපි කරේ. operating income ගත්තා, එකතු කළා ගෙවපු ගාන, අඩු කරා depreciation එක. ඔක තමයි දැනට අපි කරේ. තාම tax අඩු කළා නැහැ. හරි. ඊළඟ සමීකරණයට. හරි. අපි බලමු. after tax adjusted after tax operating income. ඔන්න බලන්න. operating income එකතු කරා ගෙවපු ගාන, අඩු කරා amortization depreciation එක. ඊට පස්සේ මොකද කරන්නේ? tax එක ගන්නවා. දැන් ළමයි අපි හිතමු tax rate එක 120යි කියන්නකෝ. tax rate එක 120යි නම් tax අඩු කරාම එන ගාන මොකක්ද වෙන්නේ? 80ක් නේ නේද? tax එක වෙනම කැල් කරලා අඩු කරත් එකයි 1 tax වලින් වැඩි කරත් එකයිනේ. කොහොමත් එකයිනේ. අපි කරන්නේ මොකක්ද? operating income එකට ගෙවපු ගාන එකතු කරලා depreciation එක අඩු කරපු එක වැඩි කරනවා 1 tax rate වලින්. වැඩි කරනවා 1 tax rate වලින්. ඒතර අපිට නම මොකද්ද? tax උත් අඩු කරාට පස්සේ ගාන කීයද කියලා. හරි. දැන් අපි කිව්වා මේ calculation එකේ වැරද්දක් තියෙනවා. මොකද්ද වැරද්ද? වැරද්ද තමයි tax වලදී අපිට අඩු කරන්න දෙන්නේ ඔය depreciation එක නෙමෙයි. මොකද්ද අඩු කරන්න දෙන්නේ? සම්පූර්ණ ගෙවපු ගාන. නමුත් අපි අඩු කරලා තියෙන කීයද? depreciation එක පමණයි. සම්පූර්ණ ගෙවපු ගාන නෙවෙයි අපි අඩු කරලා තියෙන්නේ මොකද්ද? depreciation එක පමණයි. එහෙනම් tax එක කැල් වෙනකොට මොකද්ද consider කරලා තියෙන්නේ? depreciation එක. ගෙවපු ගාන නෙවෙයි. හැබැයි අපිට tax වලදී ඇත්තටම අඩු කරන්න දෙනවා depreciation නෙවෙයි. ගෙවපු ගාන. සම්පූර්ණ ගෙවපු ගාන අඩු කරන්න දෙනවා. ඒ කියන්නේ අපි ඔය ගණනය කරපු calculation එකේ වැරද්දක් තියෙනවා. ඔය calculation එකේ tax එක අදලා තියෙනකොට ඔය calculation එකේ tax එක ගණනය කරද්දී වියදම්සය අඩු කරලා තියෙන්නේ depreciation එක. හිතන්න depreciation එක රුපියල් 500යි කියලා හිතන්නකෝ. මොන depreciation 500යි. 500 අඩු කරලා තමයි අපි ලාභය අරගෙන tax එක ගණනය කරලා තියෙන්නේ. හැබැයි අපි හිතමු ගෙවපු ගාන 1000යි කියලා හිතන්නකෝ. tax එක ඔන්න හිතන්න depreciation එක 500යි. හැබැයි ගෙවපු ගාන 1000යි. එතකොට tax වලදී අඩු කරන්න දෙන්නේ ගෙවපු ගාන 1000. නමුත් අපි අඩු කරලා තියෙන්නේ 500. depreciation එක විතරයි. ඒක අඩු කරලා තමයි ඔය දැන් ඔය tax එක ගණනය කරලා තියෙන්නේ. ඒ කියන්නේ ඒක තේරුම මොකද්ද ළමයි? 1000ක් අඩු කරගන්න දෙන තැනකදී අපි අඩු කරගෙන තියෙන්නේ 500ක් පමණයි. වියදමක්සේ 1000 සම්පූර්ණයෙන්ම අඩු කරන්න දෙද්දී අපි අඩු කරලා තියෙන්නේ පොඩි ගාණක් 500ක්. ඒ කියන්නේ අපිට මොකද්ද වෙලා තියෙන්නේ? tax වලදී අඩු කරගන්න පුළුවන් වියදමක් අපි අඩු කරලා නැහැ. ඒ කියන්නේ tax benefit එකක්, tax saving එකක් අපි මිස් කරගෙන තියෙනවා. ඒක සමාන වෙනවා මොකකටද? අපිට අඩු කරගන්න දෙන්න තිබ්බ වියදම කීයද? 1000යි. ඒ කියන්නේ අපි ගෙවපු ගාන. එකෙන් අඩු කරනවා මොකක්ද? අපි අඩු කරපු ගාන. ඒ කියන්නේ depreciation එක 500. 1000න් 500 අඩු කරාම 500යි. ඒ 500 වැඩි කරනවා මොකෙන්ද? tax rate එකෙන්. ඒතර අපිට එනවා අපිට මගහැරුණු tax benefit එක. tax saving එක. 1000 තමයි අපි ගෙවපු ගාන, අපි අඩු කරගන්න තිබ්බ ගාන. හැබැයි අපි අඩු කරේ 500යි. ඒ කියන්නේ depreciation එක. ඒ කියන්නේ ගෙවපු expense එක, lease expense එක, lease rental එක, අඩු කිරීම amortization එක වැඩි කරනවා මොකෙන්ද? tax rate එක 120. ඔන්න එතකොට අපිට ලැබෙනවා මොකක්ද? මගහැරුණු tax saving එක, මගහැරුණු tax benefit එක. අන්න ඔය ගාන දැන් අපි ගණනය කරපු after tax එකට adjust කරා නම් ඔන්න දැන් අපිට finance වලදීත් operating income එක ගානට ගන්න පුළුවන්. මොකද අපි කරේ after tax adjusted after tax operating income සමානයි. මුලින්ම අපි කරේ operating income ගත්තා, එකතු කරා ගෙවපු ගාන, අඩු කරා depreciation එක. ඊට පස්සේ tax එක ගලපුවා. ඒ කියන්නේ 1 tax rate වලින් වැඩි කරා. ඊට පස්සේ අපි වැරද්ද වහන්න නැත්නම් වැරද්ද හදන්න මොකද කරේ? එකතු කරා එකට tax saving එක. මොකද්ද? current year R&D expense එක අඩු කරන amortization එක research asset එකේ වැඩි කරනවා tax rate. හරිනේ. ඔය calculation එක ඔහොම කරන්නත් පුළුවන් ළමයි.
ඔක පැහැදිලිනේ. මං හිතනවා ක්ලියර් කියලා. ඔක පැහැදිලි වෙනවනේ ඔක්කොම කලින් කියන්නේ. ඊළඟට යන්න ගලා ඔකට පැහැදිලි වෙන්න ඕනේ. ඊළඟට අපි යනවා පොඩ්ඩක් අමාරු කැල්කියුලේෂන් එකක්. ඒ කියන්නේ මේක අමාරු නෑ ලේසි ඇත්තටම. නමුත් මේක තේරුම් ගන්න ටික අමාරු වෙන්න පුළුවන්. හරි. බලන්න ඕකට යටින්ම තව එකක් දාලා තියෙනවා සමානයි කියලා තව සමීකරණයක් පෙන්නලා තියෙනවා. ඒ මොකක්ද පෙන්නලා තියෙන්නේ? දාලා තියෙනවා operating income 1 minus tax rate plus current R&D expense minus amortization of the research asset. හරි. දැන් බලන්න ඔතන මොකද්ද කියලා තියෙන්නේ කියලා. දැන් ළමයි ඔතන මොකද කරලා තියෙන්නේ? බලන්න operating income කියලා ඔතන ඔය operating income කියලා කියන්නේ අර adjustments කරන්නේ කලින් operating income එක. ඒ කියන්නේ අර අපි ගෙවපු ගාන නැවත එකතු කරලා depreciation විතරක් අඩු කරනවා කියලා අපි කරේ adjustment එකක් මතකනේ. ගෙවපු ගාන තමයි අඩු කරලා තියෙන accounting වල. ඒ නිසා අපි add back කරලා depreciation විතරක් අඩු කරා. අන්න ඔය කියන adjustment එක කරන්න පෙර කරන්න කලින් operating income තමයි ඔය තියෙන්නේ. ඒ කියන්නේ අපි ඒ කලින් තිබ්බ ඔරිජිනල් තිබ්බ operating income එකට tax එක දැනටමත් adjust කරලා. ඒක තමයි මේ operating income 1 minus tax rate කියන එකෙන් පැහැදිලි කරන්නේ. එහෙනම් ඔන්න දැන් අපිට පැහැදිලි operating income එකට දැනටමත් ඒගොල්ලෝ මොකද කරලා තියෙන්නේ? 1 minus tax rate දාලා ඔන්න after tax එකක් අරගෙන තියෙනවා. දැන් ඕක ඇතුලේ වෙලා තියෙන දේ පොඩ්ඩක් පැහැදිලි කරගන්නකෝ. ඕක ඇතුලේ මොකද්ද වෙලා තියෙන්නේ? ඕක ඇතුලේ අඩු කරලා තියෙන්නේ ගෙවපු ගාන. ගෙවපු ගාන add back කරේ නෑනේ. ගෙවපු ගාන තමයි අඩු කරලා තියෙන්නේ. ගෙවපු ගාන තමයි අඩු කරලා තියෙන්නේ. හරිනේ. ඒ කියන්නේ ගෙවපු ගාන තමයි ඇත්තටම හරිනම් ටැක්ස් වලදී අඩු කරන්න දෙන්නේ. අඩු කරලා තියෙන්නේත් මොකද්ද ඔක ඇතුලේ? ගෙවපු ගාන තමයි. එහෙනම් ඒක මත ටැක්ස් එක හරියට කැල්ලාද නැද්ද? කැල් වෙලා තියෙනවා. හරිනේ. ගෙවපු ගාන මත ටැක්ස් එක හරියට කැල් වෙලා තියෙන ප්‍රශ්නයක් නැහැ. හරි. දැන් මෙහෙම හිතන්නකෝ. දැන් හිතන්න රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් එක 100යි කියලා හිතන්නකෝ. ගෙවපු ගාන. අවුරුද්ද ගෙවපු ගාන 100යි. ඔය ගෙවපු ගාන 100 ඔය කියන ඔපරේටිං ඉන්කම් එකේ අඩු කරලා තියෙනවා. ඇඩ් බෑක් කරේ නැහනේ. අඩු වෙලා තියෙනවා. 100 අඩු වෙලා ටැක්ස් එකත් ඇඩ්ජස්ට් වෙලා නම් වියදමක් 100කින් වියදමක් විදිහට 100ක් දාලා ටැක්ස් එක 130යි කියන්නකෝ. ටැක්ස් එක 130යි. වියදම 100යි. 100 වියදම අඩු කරලා තියෙනවා. නමුත් වියදමකින් මොකද්ද වෙන්නේ ළමයි? ලාභය අඩු වෙනවා. වියදමක් දැම්මහම ලාභය අඩු වෙනවා. ලාභය අඩු වෙනවා කියන්නේ ටැක්ස් එකත් මොකද්ද වෙන්නේ? අඩු වෙනවා. ටැක්ස් එක අඩු වෙන්නේ කොච්චර ප්‍රමාණයකින්ද? ඔය වියදම වගේ 130කින්. හරිනේ. එහෙනම් වියදම 100යි නම් 130කින්. ඒ කියන්නේ 30කින් මොකද්ද වෙන්නේ? ටැක්ස් එකේ සේවින් එකක් එනවා. ඇත්තටම ළමයි 100කින් වියදමක් දැම්මහම ලාභය 100කින් අඩු වුණාට ආයි ටැක්ස් සේවින් එකක් 30ක් එන හන්ද ලාභය ඇත්තටම අඩු වෙන්නේ කීයකින්ද? 70කින් විතරයි. හරිනේ. එහෙනම් තේරුම් ගන්න පැහැදිලිව ඔතන රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් ගෙවපු ගාන 100 මත රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට්සේ ගෙවපු ගාන 100 මත ඇත්තටම ඔතන ඔය දැනට තියෙන ඔපරේටිං ඉන්කම් එකෙන් අඩු වෙලා තියෙන කීයද? ඔපරේටිං ඉන්කම් 1 මයිනස් ටැක්ස් එකෙන් අඩු වෙලා තියෙන්නේ 70යි. හරි. දැන් කල්පනා කරන්න අපි උඩ කරපු දේ මොකද්ද කියලා. අපි මොකද්ද කරේ? අපි කරේ ළමයි දැන් ෆයිනෑන්ස් වලට ඉන්න. හරිද? මේ ෆයිනෑන්ස් වල දැන් කතා කරන්නේ ටැක්ස් වලින් දැන් කතා කරන්න එපා. හරිනේ. ෆයිනෑන්ස් වල මොකද්ද කියන්නේ? ෆයිනෑන්ස් වල අපිට කියනවා ඔයා ගෙවපු ගාන අඩු කරන්න එපයි කියලා අපිට කියනවා. ගෙවපු ගාන අඩු කරන්න බෑ. අඩු කරනවා ඩිප්‍රිසියේෂන් විතරයි කියලා කියනවා. ගෙවපු ගාන අඩු කරන්න බෑ. අඩු කරන්න ඕනේ ඇසෙට් එකක් විදිහට හඳුනාගෙන ඩිප්‍රිසියේෂන් විතරයි කියලා අපිට කියනවා. හැබැයි කියනවා අර ටැක්ස් සේවින් එක ගන්න. ටැක්ස් සේවින් එක ඇඩ්ජස්ට් කරන්න ඕනේ. නැත්නම් අවුලක්නේ. නැත්නම් වැරදි අපි කරන දේ. කියන්නේ ටැක්ස් බෙනිෆිට් එකක් තියෙනවනේ එකතු කරන්න ඕනේ. ඒක හරි. හැබැයි ඔයා ගෙවපු ගාන අඩු කරන්න එපා එහෙම කියලා. දැන් අපි අඩු කරලා තියෙන්නේ මොකද්ද? අපි දැන් මේ දැන් තියෙන එකේ අපි දැන් කතා කරන එකේ 100 අඩු කරලා තියෙනවා සම්පූර්ණයෙන්ම. ටැක්ස් එක 130ක් අරගෙන ඊට පස්සේ ඒක ඇඩ්ජස්ට් වුණාම 70ක් තමයි අන්තිමට ඇත්තටම අඩු වෙලා තියෙන්නේ. හරිද? එහෙම 70ක් අඩු කරන්න පුළුවන්ද අපිට? අඩු කරන්න බෑ. ඇයි අපිට මෙතනදී මේ අඩු කරන්න බෑ ගෙවපු ගාන. අපිට මොකද්ද කරන්න පුළුවන් එකම දේ? අඩු කරන්න පුළුවන් ඇඩ්ජස්ට් කරන්න පුළුවන් එකම දේ තමයි ගෙව්ව ගාන මත අපිට ලැබෙනවා ටැක්ස් බෙනිෆිට් එකක්. ටැක්ස් සේවින් එකක්. කීයද? 30යිනේ නේද? 100ක් ගෙවනකොට කොච්චර බෙනිෆිට් එකක් ලැබෙනවද එතනින්? 130ක්. ඒ කියන්නේ 30ක බෙනිෆිට් එකක් ලැබෙනවා ළමයි. ඔය රුපියල් 30 විතරයි උතන්ට එකතු කරන්න පුළුවන්. 70ක් අඩු කරන්න බෑ. දැන් අපි කරලා තියෙන්නේ 100ක් අඩු කරලා 30ක් එකතු කරලා 100ක් ඔය දැනට තියෙන ලාභෙන් අඩු වෙලා තියෙනවා. මොකද කරලා තියෙන්නේ? ටැක්ස් බෙනිෆිට් එකත් එකතු වෙලා තියෙනවා. හරිනේ. එහෙනම් බෙනිෆිට් එක 30 එකතු වෙලා තියෙනක වැරද්දක් නැහැ.
ටැක්ස් බෙනිෆිට් එක 30 එකතු වීම කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද ඒ ගෙවීම ටැක්ස් වලදී අඩු කරගන්න දෙන වියදමක් නිසා ටැක්ස් සේවනයක් එනවා 30ක. ඒක ඕකේ. නමුත් අර ගෙවපු ගාන 100 අඩු කරන්න බෑ. ඒ නිසා මොකද කරන්නේ? ගෙවපු ගාන නැවත ලාභයට එකතු කරනවා. ගෙවපු ගාන නැවත එකතු කරනවා. ඒක තමයි ළමයි කරලා තියෙන්නේ. operating income 1 minus tax rate ඊට පස්සේ එකතු කරනවා මොකක්ද? ගෙවපු ගාන. research and development expense එක current year එකේ. ඒකයි එක එකතු කරලා තියෙන්නේ. පැහැදිලිද? දැන් අඩු වෙලා තියෙන්නේ 70යි. කියන්නේ 100ක් අඩු වෙලා 30ක් එකතු වෙලා. එකතු වෙලා තියෙන 30 අවුලක් නැහැ. හැබැයි 100 අඩු වෙන එක වැරදි. ඒ නිසා අපි 100ක් එකතු කරනවා. වෙන විදිහකට කිව්වොත් අඩු වෙලා තියෙන දැන් අල්ටිමේට්ලි 70යි 100ක් අපි සම්පූර්ණ එකතු කරනවා. අන්තිම net impact එක කීයද? 30යි. 70ක් අඩු වෙලා තියෙනවා 100ක් අන්තිමට එකතු කරනවා. net impact එක 30ක් ලාභයට එකතු වෙනවා. 30 කියන්නේ මොකක්ද? 30 කියන්නේ tax benefit. ඒක තුනට අවුලක් නැහැ. ඒක එකතු වෙන්න ඕනේ. හරිනේ. පැහැදිලි කියලා හිතනවා. ඒක සංකීර්ණ කතාවක්. තේරුම් ගන්න බලන්න. operating income 1 minus tax rate එකතු කරා current year ගෙවපු ගාන research and development expense. දැන් තව දෙයක්. හරිද? ඔන්න බලන්න ඊළඟ කතාව. දැන් මේ operating income එක ඇතුලේ අඩු කරලා තිබ්බේ මොකක්ද? අඩු කරලා තිබ්බේ ගෙවපු ගාන. ඒකට tax benefit එකක් ලැබිලා තිබ්බා. tax benefit එක ඕකේ එක අපි තියාගත්තා. නමුත් අර ගෙවපු ගාන අඩු කරන්න බෑ නිසා නැවත ලාභයට එකතු කරා. හරි. දැන් අපි අඩු කරන්න ඕනේ මොකද්ද ළමයි? අපි අඩු කළ යුත්තේ depreciation එක. අපි ලාභෙන් අඩු කළ යුත්තේ මොකක්ද? අපි ෆයිනෑන්ස් වලදී කතා කරනවා අඩු කළ යුත්තේ මොකද්ද? රිසර්ච් ඇසෙට් එක කැපිටලයිස් කරලා ඒකට ඩිප්‍රිසියේෂන් තමයි අඩු කරන්න ඕනේ. එහෙනම් දැන් අපි මොකද කරන්නේ? ඒකට අදාළ ඩිප්‍රිසියේෂන් ටික දැන් අපි අඩු කරනවා. හරි. අඩු කරද්දී දැන් කෙනෙක්ට මෙහෙම ප්‍රශ්නයක් එන්න පුළුවන්. දැන් අපි වියදමක් අඩු කරනවා නම්, කියන්නේ වියදමක් අපි ලාභෙන් එහෙම අඩු කරන්න යනවා නම්, එතකොට ඒකටත් ටැක්ස් සේවින් එකක් එනවා නේද? වියදම අඩු කරද්දී බදු වල ඉතිරියක් වෙනවා නේද? එහෙනම් සම්පූර්ණ වියදම අඩු කරන්න ඕනේ නෑ නේද? අපි අඩු කරන ඩිප්‍රිසියේෂන් 1 minus tax rate වලින් වැඩි කරලා අඩු කරනවා නම් හරි නේද කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. හරිද? එහෙම ප්‍රශ්නයක් එන්නේ නැත්නම් කිසිම අවුලක් නැහැ. එහෙම ප්‍රශ්නයක් එන්න පුළුවන් සමහරලාට ටිකක් හිතන කෙනෙක්ට. එහෙම එකක් නොවෙන්නත් හේතුවක් තියෙනවා. මොකක්ද ඒ? ඩිප්‍රිසියේෂන් එක ෆයිනෑන්ස් වලදී අපි කියනවා දැන් අඩු කරන්න ඕන. අඩු කරන්නේ මොකද්ද? රිසර්ච් ඇසෙට් එකේ ඩිප්‍රිසියේෂන් අඩු කරන්න. ඒක ප්‍රශ්නයක් නැහැ. හැබැයි අපිට ඕන විදිහට ටැක්ස් ගන්න බෑ. මොකද හේතුව ටැක්ස් වලදී ඔක අඩු කරන්න දෙනවද? නෑ. ටැක්ස් වලදී අඩු කරන්න දෙන්නේ ගෙවුව ගන්න පමණයි. ටැක්ස් වලදී ඩිප්‍රිසියේෂන් අඩු කරන්න දෙන්නේ නෑ ඔය රිසර්ච් ඇසෙට් එකකට. එහෙනම් අපි වියදම සම්පූර්ණයෙන් අඩු කරාට ඔකට ටැක්ස් බෙනිෆිට් එකක් එනවද ටැක්ස් වලදී? එන්නේ නෑ. ඒ නිසා සම්පූර්ණ ගාණම අඩු කරනවා. එහෙනම් ඒක ටැක්ස් බෙනිෆිට් කතාවක් නෑ. හරිනේ. එහෙනම් අපිට ගන්න පුළුවන් ළමයි operating income 1 minus tax rate. ඒ කියන්නේ ඔය operating income කියන්නේ අර අපි research and development ගෙවපු ගාන එකතු කිරීම සහ depreciation අඩු කිරීම කියන adjustment එක කරන්න පෙර operating income එක. ඒකට tax එක adjust කරනවා 1 minus tax rate එකතු කරනවා ගෙවපු ගාන අඩු කරනවා amortization එක. කොහෙද විදියක්? ඔය ක්‍රම දෙකටම හදන්න පුළුවන්. එකක් මොකක්ද? පළවෙනි ක්‍රමවේදය තමයි ඔයා ගත්ත දැනට තියෙන operating income එක. ඒකට අඩික අඩු කරලා තියෙනවා ගෙවපු ගාන එක එකතු කරා. ඊට පස්සේ ඒකේ අඩු කරලා නැහැ මේ අවුරුද්දේ depreciation එක අඩු කරා. ඊට පස්සේ ඒන ගානට 1 minus tax rate දාලා tax එක ගණනය කරා. හරිනේ. එහෙම ගණනය කරා. හැබැයි එතන වැරද්දක් තියෙනවා tax එක අඩු කරලා තියෙන depreciation වලට ඒකට අඩු කරන්න දෙන්නේ නැහැ. අඩු කරන්න දෙන්නේ ගෙවපු ගානට. ඒ නිසා මේ දෙක අතර වෙනස, කියන්නේ ගෙවපු ගානත් depreciation එක අතර වෙනසට tax එක බලලා ඒ tax saving එක නැවතවා ලාභයට එකතු කරා. හරිනේ. ඒ විදිහ ගන්නත් පුළුවන්. මොකද අපි කරේ operating income එකතු වෙලා ගෙවපු ගාන අඩු කරා depreciation එක tax එක adjust කරා. ඊට පස්සේ tax එකේ තියෙන අවුල මොකක්ද අවුල? අපි අඩු කරලා තියෙන depreciation එක. ඒකට තමයි tax කැල්ලලා තියෙන්නේ. ඒ අවුල නවත්තන්න අපි ගෙවපු ගාන සහ depreciation අතර වෙනසට tax එක බලලා ඒක එකතු කරා. ඒක ක්‍රමයක්. දෙවෙනි ක්‍රමය තමයි adjustments මොනවත් කරන්න කලින් operating income එක 1 minus tax rate දාලා එකතු කරනවා ගෙවපු ගාන අඩු කරනවා depreciation එක. උතුන ඔය විදිහට පුළුවන් ළමයි tax benefits research and development මත එළඹෙන tax benefits adjustment එක වාට කරගන්න පුළුවන්කම තියෙන ඔය ක්‍රමවේදය අනුව. ඒත් ඔකට අදාළ ගාණක් තියෙනවා. ඒක අපි ගාණ කරද්දිම පැහැදිලි කරන්නම් කරන විදිය. හරි. ළමයි දැන් කියන්න හදන්නේ මේ operating lease වල අන්තිම එකේ අපි කතා කරා කොහොමද tax benefits of research and development ගැන.
රිසර්ච් ඇන්ඩ් ඩිවෙලොප්මන්ට් ටැක්ස් බෙනිෆිට් ආශ්‍රිතව අපි කතා කරන්න හදන්නේ ගාන ගැන. කොහොමද මේ ගැටලුව විසඳන්නේ කියලා. හරි. බලමු. ළමයි මේකේ තියෙනවා සිස්කෝ කම්පැනිස්. ඒ කියන්නේ අපි අර මේ යටතේම කලින් කතා කරපු ගානක දිගුවක් තමයි මේ තියෙන්නේ. මේ කම්පැනි මේ අවුරුද්දේ කරන්ට් R&D කියන්නේ කරන්ට් R&D කියලා කියන්නේ මේ අවුරුද්දේ ගෙවපු ගාන 3320යිලු. ඇමෝටයිසේෂන් එක කියන්නේ අපි ගෙවපු ගාන අඩු කරන්නේ නැතුව කැපිටලයිස් කරා නම් මේ අවුරුද්දේ ඩිප්‍රිසියේෂන් 3280යි. ඊළඟට මෙතන තියෙන adjusted pre-tax operating income කියලා මේක අපි ගාන හදුවනම් ඔයාලට මතක ඇති. මේක adjusted කියලා කියන්න එපා. හොඳම දේ pre-tax operating income කියලා දාගන්න. මොකද adjusted කියන එක නිකන් ඔයාලට හිතෙන්න පුළුවන් මේ තියෙන්නේ ගෙවපු ගාන එකතු කරලා වසරට අදාළ ඩිප්‍රිසියේෂන් ටික අඩු කරාට පස්සේ එක කියලා. එහෙම එකක් නෙවෙයි මේ තියෙන්නේ. මේ තියෙන normally තිබ්බ pre-tax operating income එක. tax අඩු කරන්න කලින් operating profit එක මේවට adjustments කරලා නැහැ තාම. කියන්නේ ඇත්තටම සරලව කිව්වොත් මේක ඇත්තටම අඩු කරලා තියෙන accounting වලදී අපි කරපු සම්පූර්ණ ගෙවපු ගාන අපි accounting වලදී අඩු කරනවානේ. වියදමක් විදිහට research and development. ඒක තමයි මෙතන අඩු වෙලා තියෙන්නේ. 3320 තමයි මේක අඩු වෙලා තියෙන්නේ. හරි. මේක මොනවත් adjustment කරලා නැහැ. හරි. එතන tax rate එක 36.8යි. and Cisco is entitled to deduct the entire R&D expense. කියන්නේ ඒක තේරුම තමයි tax වලදී මේ කම්පැනි allow වෙනවා නැත්නම් entitled වෙනවා අඩු කරගන්න ඉඩ දෙනවා සම්පූර්ණ research and development expense. කියන්නේ ගෙවපු සම්පූර්ණ ගානම අඩු කරගන්න ඉඩ දෙනවා. මේ 3320 ගෙවපු ගානම ලාභයෙන් අඩු කරගන්න පුළුවන් බදු සඳහා ලාභය ගණනය කිරීම. taxable profit calculate කිරීමේදී. හරි. අපි විස්තර ටික දාගත්තා මේ විදිහට Excel එකක. කොහොමද මේකේ තොරතුරු ටික කියලා. ඊට පස්සේ අපි පළවෙනි ප්‍රශ්නෙට එනවා. පළවෙනි එකෙන් අහන්නේ estimate tax deduction from R&D expenses. Estimate tax deduction from R&D expense. ඒ කියන්නේ මොකද්ද ළමයි? එහෙනම් අපි දන්නවා tax වලදී අඩු කරගන්න දෙන්නේ මොකද්ද? අඩු කරගන්න දෙන්නේ 3320 මේ ගෙවපු ගානම අඩු කරගන්න ඉඩ දෙනවා. මේ අහන්නේ tax එක කොච්චරක් deduct වෙනවද අහනවා මේ expense එක නිසා. ඒ කියන්නේ අපි මේ සම්පූර්ණ ගානම අඩු කරගන්න දෙනවානේ බදු සඳහා ලාභය ගණනය කිරීමේදී. මේක අඩු කරන්න දීම නිසා කොච්චර tax saving එකක් එනවද? ඒතර ළමයි හැමතිස්සෙම වියදමක් නිසා මොකක් දෙන්නේ? tax saving එකක් එනවා. හරි. බලමු කොහොමද කැල් කරන්න කියලා. දැන් මෙතන 3320යි අපි ගෙවන ගාන. කියන්නේ මේ වියදම අඩු කරගන්න දෙනවා. මේ වියදම අඩු කරනවා කියලා කියන්නේ ලාභය මොකද වෙන්නේ? ලාභය අඩු වෙනවා. ලාභය අඩු වෙනවා කියලා කියන්නේ tax එකත් මොකද්ද වෙන්නේ? අඩු වෙනවා. ඒ කියන්නේ 3320කින් මේ වියදම දානවා කියලා කියන්නේ ලාභය 3320කින් අඩු වෙනවා. එහෙනම් tax එකත් කොච්චරකින් අඩු වෙනවද? මේ ගාන වැඩි කිරීම tax rate එක. මේ තියෙන tax saving එක. හරිනේ. මේ 1221.76යි. මේක තමයි tax saving එක. ඒක හෙව්වා අපි. හරි. දෙවෙනි එක. දෙවෙනි ප්‍රශ්නේ අපෙන් අහනවා ළමයි estimate tax deduction if only the amortization had been eligible. Estimate tax reduction if only the amortization had been eligible. කියන්නේ අපිට tax වලදී ළමයි කොහොමත් අඩු කරගන්න දෙන්නේ සම්පූර්ණ ගෙවපු ගාන. හැබැයි උපකල්පනය කරන්න කියනවා. If only the amortization had been eligible. අපිට අඩු කරන්න ඉඩ දුන්නේ amortization එක විතරක් නම් 3280 නම් අපිට අඩු කරන්න දුන්නේ. ගෙවපු ගාන නැතුව අපිට අඩු කරගන්න දුන්නේ amortization 3280 විතරක් නම් tax reduction එක කීය දානවා. එහෙනම් මොකද්ද වෙන්නේ? 3280 නම් අපිට අඩු කරගන්න ඉඩ දෙන්නේ ලාභය අඩු වෙන්නේ 3280 වෙන. එහෙනම් tax එක අඩු වෙන්නේ 3280 වැඩි කිරීම tax rate. හරිනේ. 1207.04යි. හරිනේ. හරි. අපෙන් අහනවා ඊට පස්සේ තුන්වෙනි එක estimate differential tax benefit. ඒ කියන්නේ මොකද්ද? differential tax benefit කියන්නේ දැන් අපිට අඩු කරගන්න දෙන්න තිබ්බේ ඇත්තටම depreciation විතරයි 3280 විතරයි. හැබැයි එහෙම කරන්නේ නැහැ. tax act එකෙන් අපිට කියනවා සම්පූර්ණ ගෙවපු ගානම අඩු කරගන්න කියලා. ඒතර අපි 3280 අඩු කරා නම් අපිට ලැබෙන tax benefit එක 1207යි. හැබැයි දැන් අපිට සම්පූර්ණ ගෙවපු ගාන වෙන 3320ම අඩු කරගන්න දීම නිසා ලැබෙන tax benefit එක 1221යි. ඒක මේ ගානට වඩා වැඩි. ඒ කියන්නේ අපිට තියෙනවා මොකක්ද? differential tax benefit එකක් තියෙනවා. ඒක කොහොමද ගන්නෙ? දැන් අපි අඩු කරගන්න ගානෙන් ලැබෙන tax benefit එකෙන් අපිට කලින් ගන්න තිබ්බ ගාන අඩු කරාම වෙනස. يعني 14.72ක differential tax benefit එකක් අපිට තියෙනවා ළමයි. හරිනේ. හරි. ඊට වැදගත් එක තමයි අන්තිම එක. මේක හදන එක තමයි ළමයින්ට ටිකක් අමාරු වෙන්න පුළුවන්. Adjusted after tax operating income. මොකද්ද?
adjusted after tax operating income. ඒ කියන්නේ adjustments කරලා තියෙන්නත් ඕනි. ගෙවපු ගාන අඩු කරලා depreciation අඩු කරලා තියෙන්නත් ඕනි. tax adjust කරලා තියෙන්නත් ඕනි. දැන් මම කිව්වා මේ ගණනය කරන ක්‍රම දෙකක්. එකක් මොකක්ද? මේක. එකක් අපිට පුළුවන් ළමයි adjusted after tax operating income එක ගන්න. දැනට තියෙන operating income එකට එකතු කරනවා ගෙවපු ගාන අඩු කරනවා research set එකේ amortization එක tax එක adjust කරනවා ඊට පස්සේ මෙතන තියෙන අවුල නවත්තන්න. මෙතන තියෙන අවුල මොකද්ද? මෙතන අපි අඩු කරලා තියෙන depreciation එක. අවුරුද්ද ගෙවපු ගාන නෙමෙයි. ඒකටයි tax එක adjust කරලා තියෙන්නේ. හැබැයි එහෙම නෙමෙයි tax adjust කරන්න ඕනේ. ගෙවපු ගානට තමයි tax වලදී අපි allow කරන්නේ. එහෙනම් මේ ගානයි අතර වෙනසට ගෙවපු ගානයි depreciation අතර වෙනසට tax එක කැල් කරලා මේකට නැවත එකතු කරන්න ඕනේ. මොකද amortization අඩු කරාට වඩා වැඩි ගාණක් අපිට අඩු කරගන්න තිබ්බා. ගෙවපු ගාන අඩු කරා නම් ඒ මත අපිට ලැබෙනවා differential tax benefit එක එකතු කරන්න ඕනේ. හරිනේ. ඒ ක්‍රමයක්. එහෙම නැත්තම් පුළුවන් ළමයි දෙවෙනි ක්‍රමය මොකද්ද? මේ අවුරුද්දේ operating income එක adjustments කරන්න කලින් ගෙවපු එකතු කරන්න හෝ depreciation අඩු කරන්න ඒවා කරන්න කලින් operating income එකට tax adjust කරලා ඊට පස්සේ සම්පූර්ණ research and development expense එකම ගෙවපු ගාන එකතු කරනවා depreciation අඩු කරනවා. ඒ ක්‍රම දෙකටම හොයන්න. අපි දෙකටම හොයමු. හරි. අපි එන පළවෙනි ක්‍රමය හොයන්න. method 1. හරි බලමු. method 1. බලමු. කොහොමද හොයන්නේ? අපි ගන්නවා මුලින්ම මොකද operating income එක දැනට තියෙන එක. operating income. එන්නේ දැනට අපි තියෙන එක adjust කරලා නැති එක. මේ තියෙන්නේ adjust කරලා නැති operating income එක tax අඩු කරලත් නෑ මේකට. මේකට අපි ඔන්න adjust කරනවා මේ අවුරුද්ද research and development expense එක research and development payment එක අපි එකතු කරනවා මේකට. අඩු කරලා තියෙනවා research and development payment එක නිසා අපි ඒක එකතු කරනවා. හරිනේ. ඊට පස්සේ මොකද කරන්නේ? ඒක එකතු කරලා අඩු කරනවා මොකක්ද? depreciation එක amortization එක. amortization එක අඩු කරනවා. ඊට අපිට එනවා adjusted pre-tax තාම tax අඩු කරලා නැහැ operating income 7456යි. හරි. ඊළඟට මොකද කරන්න තියෙන්නේ අපිට? මේ දෙක ඔන්න adjust කරා. ඊට පස්සේ ඊළඟට තියෙන tax එක adjust කරන්න ඕනේ. මේක අපි අඩු කරන්න ඕනේ tax එක. tax එක කීයද? මේකට 136.8. හරි. අපිට ඍණ කියලා දාගන්න පුළුවන්. හරි. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? after tax adjusted operating income එක ආවා. අපි after tax ගත්ත adjusted operating income එක. හරි. හැබැයි මේක හරි නැහැ. මොකද හේතුව මේක සම්පූර්ණයෙන් නිවැරදි නැහැ. මේ differential tax benefit එක මේකට එකතු වෙන්න ඕනේ. හරිනේ. මේක පැහැදිලි කරානේ කලින්. මොකද්ද හේතුව කියලා? අපි අඩු කරලා තියෙන ගෙවපු ගාන නෙමෙයි අඩු කරලා තියෙන්නේ මෙතන මොකක්ද? depreciation එක. ඒක මත තමයි tax benefit එක ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ ඒක මත tax benefit එක වෙනවා කියලා කියන්නේ. depreciation මත කියලා කියන්නේ 3280 මත 1207 අපි tax benefit එක විදිහට මේ ලාභය ඇතුළේ එකතු වෙලා තියෙන tax benefit එක විදිහට. හැබැයි ඒක නෙමෙයි tax benefit එක වෙන්න ඕනේ. මොකද්ද tax benefit එක වෙන්න ඕනේ? ගෙවපු ගාන මත 1221. එහෙනම් මොකද කරන්න ඕනේ? මේ දෙක අතර වෙනස එකතු කරන්න. ඒක තමයි කරලා තියෙන්නේ. නේ? current year expense එකෙන් අඩු කරන amortization එක ඊට වැඩි කරනවා tax rate එක. ඕනයි කරලා බලමු අපි. differential tax benefit. හරි. කොහොමද ගන්නෙ? සමානයි අවුරුද්දේ ගෙවපු ගානෙන් අඩු කරනවා amortization එක වැඩි කරනවා tax rate එකෙන්. 14.7 කියනවනේ මේ තියෙන්නේ. හරි. මේක එකතු කරනවා. ඊට අපි ලැබෙනවා මොකක්ද? finally උත්තරේ. මොකක්ද? අපෙන් ඇහුවේ මොකක්ද ගානේ? adjusted after tax operating income. adjusted after tax operating income එක මෙතන නිවැරදි එක ඇත්තටම. හරිනේ. correct එක. හරි. ඉතින් method 1 එක යටතේ. අපි නම් method 2 එකට හොයන්න. කොහොමද? මෙතන method 2 දෙවෙනි එක. තිබ්බ operating income එක. original දීලා තිබ්බ එක. adjustments මොනවාත් කරන්න කලින් එක. කීයද? කලින් එක තමයි 7416 කියන්නේ. adjustment මොනවද කරන්න කලින් කියන්නේ accounting වල දැනට දාලා තියෙන එක. දැනට දාලා තියෙන්නේ මොකද්ද? දැනට අඩු කරලා තියෙන්නේ ගෙවපු ගාන 3320.
ඕක ගත්තා. ඊට කියනවා මොකද්ද? ඒකට ටැක්ස් එක ගන්නලු. ටැක්ස් එක කීයද? මේක වැඩි කරා ටැක්ස් රේට් එක 36.8යි. ඍණ කියලා දාගමුකෝ. මොකද්ද වෙන්නේ ඊට පස්සේ අපි මේ දෙක එකතු කරනවා. හරි. ඔන්න ආව වැලියු එක. හරිනේ. ඊට මේ තියෙන්නේ after tax operating income එක adjusted නෑ. adjust කළා නෑනේ තාම මොනවත් adjustments කරේ නෑ. නිකම්ම තිබ්බ ගාන tax එක අඩු කරා විතරයි. මොන දැන් අපි adjustment දෙක කරනවා. මොකද කරන්නේ? research and development expense එක අපි කියන්නේ ගෙවපු ගාන මොකද කරන්නේ? ගෙවපු ගාන එකතු කරන්න ඕනි. ඊට පස්සේ මොකද කරන්නේ? ගෙවපු ගාන එකතු කරලා amortization එක අඩු කරනවා. amortization එක අඩු කරනවා. හරිනේ. බලන්න දැන් ඕක කරත් එකම උත්තරේ එන්න ඕනේ. හරිනේ. දැන් මේ තියෙන්නේ correct එක. අවසානයේ හරි එක. හරි. බැලුවොත් ඔයාට ඕනම් මේක දශම ස්ථාන වලක් ගන්න පුළුවන්. ඉතින් උත්තර දෙකම සමානයි. මේ ක්‍රම දෙකටම වඩා හදලා බලන්න පුළුවන් ඕන එකක් උත්තරේ එකයි. දැන් අපි හෙව්වේ adjusted after tax operating income. හරිනේ. මේ විදියට තමයි අපි tax benefits research and development මත tax benefits අපි adjust කරන්නේ. මේ පාඩම මෙතනින් අවසන් වෙනවා.